යා ඔව් පුතේ. විකලෙන් පිළිවෙල හොයන්නේ දෙවෙනි තීරුවේද? අපි වික්ටි මේකේ ඔව් මේකේ අපි ගන්න පුතේ මෙන්න මේ තීරු දෙක තමයි සටහන් කිරීම ගන්න. මොකද අපේ මේකේ ගත්තොත් එහෙම වියදම් ටික නැහැ නේ. ඒක නිසා වුණා අපිට මේ තීරු නොගෙන ඉන්නත් පුළුවන්. අපි එන එක නොගෙන. මේ තීරුව සලකා බලමු. ඔය අපේ අනිකුත් වියදම් ටික එනවා නම් තමයි පළවෙනි තීරු තුනක් අවශ්‍ය වෙන්නේ. වියදම් නැත්නම් අපිට තීරු දෙකකින් හදන්න පුළුවන්. දැන් හරියට නේද පුතේ? හරි. පුතේ තව අපහැදිලි මොනවා හරි තියෙනවා නම් අහන්න. දරුවනේ. පුතේ ඉවරයිද? කවිද ඉවරයිද?
නිර්මාණ ඉවරයිද පුතේ? නෑ සර් තව ටිකක් තියෙනවා. හරි. තනුජි නෑ සර්.
හරි ඉවරයිද පුතේ? හරි මට වටිනාකම් ටික කියන්න. මම ලියන්න. විකුණුම් පුතේ තියෙනවා අත්පිට විකුණුම් තියෙනවා 1,30,000. ණයට විකුණුම් ලක්ෂයක් නේද තියෙන්නේ පුතේ? නිර්මාණ කොහොමද 2,30,000ක් තියෙනවා. විකුණුම් වටිනාකම ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පුතේ ආරම්භක තුන්ගේ කීයද? සර් අත්පිට විකුණුම 1,50,000 නෙමෙයිද? අත්පිට විකුණුම් 1,50,000ද? ඔක්කොම 2,50,000. පුතේ ආරම්භක තුන්ගේ කීයද? 30,000යිද 35,000යිද? 30,000යි. 30,000යි නේ. 30,000යි. මට කියන්න වටිනාකම්. ගැණුම් කීයද? 1,85,000යි. 1,85,000යි. ඒකට එකතු කරනවා අපි මොනවද? ගෙනීමේ කුලී. රුපියල් 10,000යි. ඇටවීමේ ගාස්තු රුපියල් 5,000යි. හරි. ඒතකොට පුතේ අපිට එනවා විකිණීමට තිබූ තොගේ වටිනාකම. මේ ටික එකතුව ගත්ත හැකි. 0.0.0.0 එකක් ඉතිරි 3යි 1යි 4යි 8යි 12යි 1යි 13න් 3 දානවා එකක් ඉතිරි 1යි 1යි 2යි 2,30,000යි. විකිණීමට තිබූ තොගෙන් අපි අඩු කරනවා මොකද්ද? අවසාන තොගේ. ඒක 25,000යි නේද? නිර්මාණි. ඔව් සර්. ඔව් අපි අඩු කරනවා 25,000 අඩු කරලා අපි එක ඊළඟ තීරුවේ යට එකට ගන්නවා. එතකොට 2,50,000යි සම්පූර්ණ වටිනාකම. ඒ තමයි පුතේ විකුණුම් පිරිවැය. 2,50,000යි ඒ තමයි පුතේ අපේ විකුණුම් පිරිවැය. ඊට පස්සේ අපිට එනවා විකුණුම් පිරිවැය අපි අඩු කළා කියලා මෙතන කියලා තියෙන එක වරහන්න තියෙන විදිහනේ. අපිට එනවා දල ලාභය 45,000යි කියලා. ඊට අමතරව අපිට වෙනත් ආදායම් වල ආදායම් දෙකක් තියෙනවා. කුලී ආදායම් කියන පුතේ 15,000යි. 15,000යි. පොලී ආදායම් ලද වට්ටම් සර් දුන්නේ. පිළිසෙත් ලදවට්ටම් පොලී ආදායම්. ලද වට්ටම් 5,000යි. 5,000යි. ඉස්සරහින් අපිට ආදායම් තියෙන්නේ. ඒ ආදායම් දෙකක් අපි මේකට එකතු කරනවා 20,000. ඒත් අපිට එනවා කීයක්ද? 0.0.0.65,000යි. ඉතින් මේ උත්තරය ඇවිල්ලා තියෙනවද හැමෝටම? හරි විනාඩි දෙකක් දෙන්නම්. ඉක්මනට හදා ගන්න වැඩ තියෙනවා.
පුතේ අපි ඊළඟ කොටසට එමු. මාතෘකාව ලියන්න. වියදම්. මේක මකන්න. මාතෘකාව ලියන්න වියදම්. ඒතර අපේ ඊයන්ටේ තියෙන ප්‍රධාන මාතෘකාව දෙකෙන් එකක් තමයි එකක් ආදායම් අනිත් එක වියදම්. ඒතර බලන්න ආදායම් කියන එක අපි ලියපු විස්තර එක දාගෙන නැති. ඒතර දෙක දාලා දෙවෙනි ඉලක්කම වියදම්. ඒ වියදම් ගත්තොත් එහෙම මේ ව්‍යාපාරය අපි හම්බ වෙන වියදම් ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලියට අදාළ වියදම් හැර අනිකුත් සියලු වියදම් අපි ප්‍රධාන කොටස් හතරකට වර්ග කරනවා. අපේ ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලියෙන් උපයන ආදායම විකුණුම් ආදායම අපි ලාභ ගන්න ගත්තා. ඒ වගේම ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලියට අදාළ වියදම ගැනුම් සහ ඊට සම්බන්ධ වියදම් ටික අපි ලාභ ගන්න ගත්තා. ඒතර ගැනුම් සහ ඒ සම්බන්ධ ගෙනීමේ කුලිය වගේ දේවල් ටික හැර අනිකුත් සියලු වියදම් අපි මෙතනදී සැලකිල්ලට ගන්නවා. අපි මේකෙදි ගන්නවා ප්‍රධාන කොටස් හතරක් යටතේ වියදම් ටික අඳුර ගන්නවා. එකක් අපි කියනවා පුතේ බෙදා හැරීමේ වියදම්. අපි කියනවා පරිපාලන වියදම්. වෙනත් වියදම් සහ මූල්‍ය වියදම්. හරි. අපි පළවෙනි එකට එමු පුතේ. බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම් කියලා කියන්නේ සරලව ගත්තොත් අපි වියදම ගත්තොත් එහෙම මේ වියදම දාලා තියෙන්නේ භාණ්ඩ විකිණීම හෝ බෙදා හැරීම අරමුණු කරගෙන නම් අපි අන්නේවට කියනවා බෙදා හැරීමේ වියදම් කියලා. ඒක උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පුතේ මෝටර රථයක් ක්ෂය වෙන්නේ නැත්නම් මෝටර රථයක් ගුරු රථයක් ගෙවිලා යන්නේ ව්‍යාපාරයේ විකුණුම් සඳහා ඒක භාවිතා කිරීම නිසා. ඒක අපි විකුණුම් බෙදා හැරීම නැත්නම් බෙදා හැරීමේ වියදම් වලට ගන්න. භාණ්ඩ විකුණන්න ඉන්නවා සේවකයෝ පිරිසක්. විකුණුම් සේවකයෝ අපි දන්නවා සෙල්ස් රිප්ලා කියලා කියන්නේ. අනේ ඒගොල්ලන්ට ගෙවනවා වැටුපක්. ඒ වැටුප විකුණුම් වලට අදාළ නැත්නම් බෙදා හැරීමේ ක්‍රියාවලියට සම්බන්ධයි. ඒක නිසා අපි ඒක බෙදා හැරීමේ වියදම් වලට ගන්න. අපිට වටම් දෙන්න වෙන්නේ විකුණුම් සම්බන්ධව. මොකද අපි භාණ්ඩ විකුණුම් නිසා ණය ගැතියෝ ඇති වෙනවා. ඒ ණය ගැතියෝ අපිට මුදල් ගෙවාදී තමයි අපි වටම් දෙන්නේ. ඒකට දුන්නට්ටම් කියන එක විකුණුම් වලට අදාළයි. ඒක නිසා ඒක විකුණුම් වල වියදමක් විදිහට ගන්නවා. ඒ වගේම තමයි පුතේ ප්‍රචාරණය අපි දන්නවා ඍජුවම විකුණුම් ක්‍රියාවලියත් එක්ක සම්බන්ධයි. ඒක නිසා ප්‍රචාරණය කියන එක විකුණුම් වියදමක් විදිහට අපි ගන්නවා. අන්න ඒ වගේ අපි ගත්තොත් හැම වෙලේම වියදම ගොඩක් තාර්කිකව හිතුවහම මේ වියදම මොකකටද අදාළ? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයේ විදුලි බිල කියන එක විකුණුම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ව්‍යාපාරයේ සාමාන්‍ය මුරකරුගේ වැටුප ගත්තොත් විකුණුම් වලට අදාළ නැහැ. ඒ අයගේ වැටුප් අපි පරිපාලන වියදම් වලට තමයි අරගෙන යන්නේ. හැබැයි විකුණුම් සහ බෙදා හැරීමේ ක්‍රියාවලියට ඍජුවම දායක වන වියදම් අපි බෙදා හැරීමේ වියදම් කියලා කියනවා. පුතේ අපි ඡේදයක් ලියමු. වියදම් කියලා මාතෘකාව ලියන්න. අංක 2 දාලා අංක 1 ආදායම් අංක 2 වියදම්. ඡේදයක් විදිහට ලියමු. ඉතින් කළු පෑනෙන් ලියන්න. ගැනිලි හැර කළු පෑනෙන් ලියන්න. ගැනිලි හැර හිමිකමෙහි සිදුවන ගැනිලි හැර හිමිකමෙහි සිදුවන
සියලුම අඩුවීම් දැනිලිහර හිමිකමින් සිදුවන සියලුම අඩුවීම් වියදම් ලෙස හඳුන්වයි. වියදම් ලෙස හඳුන්වයි. ව්‍යාපාරයක ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී ව්‍යාපාරයක ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී ගණනය කිරීමේදී ඒ සඳහා ගණනය කිරීමේදී ඒ සඳහා ව්‍යාපාරයේ සියලු වියදම් ඒ සඳහා ව්‍යාපාරයේ සියලු වියදම් සැලකිල්ලට ගත යුතුය. ව්‍යාපාරයේ සියලු වියදම් සැලකිල්ලට ගත යුතුය. හරි අපි පුතේ අලුත් දෙයකින් ලියමු නිල් පෑනේ. නිල් පෑනෙන් අලුත් දෙයකින් ලියමු. ව්‍යාපාරයේ විසින් දල ලාභය ගණනය කිරීමේදී ව්‍යාපාරයේ විසින් දල ලාභය ගණනය කිරීමේදී ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලියට අදාළ වන දල ලාභය ගණනය කිරීමේදී ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාවලියට අදාළ වන ගැනුම් සහ ඊට අදාළ වියදම් ගැනුම් සහ ඊට අදාළ වියදම් ගැනුම් සහ ඊට අදාළ වියදම් සැලකිල්ලටගෙන ඇති අතර සර් කඩි කඩිනේ ඇහෙන්නේ. දැන් හරිද පුතේ? සමජි හරි සර්. හරි සර්. සියලු වියදම් සැලකිල්ලටගෙන ඇති අතර ඉතිරි අනෙකුත් වියදම් සුද්ධ ලාභය ගණනය කිරීමේදී සැලකිල්ලට ගත යුතුය. සුද්ධ ලාභය ගණනය කිරීමේදී සැලකිල්ලට ගත යුතුය. හරි පුතේ අපි අවිච්ඡේද දෙකෙන් ලියමු. ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුළ
ව්‍යාපාරයේ වියදම් සටහන් කිරීමේදී ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුළ ව්‍යාපාරයේ වියදම් සටහන් කිරීමේදී ප්‍රධාන වියදම් වර්ග හතරක් යටතේ ප්‍රධාන වියදම් වර්ග හතරක් යටතේ ප්‍රධාන වියදම් වර්ග හතරක් යටතේ වියදම් වර්ග කර ප්‍රධාන වියදම් වර්ග හතරක් යටතේ වියදම් වර්ග කර සටහන් කරනු ලබයි. වියදම් වර්ග කර සටහන් කරනු ලබයි. ඉතින් මේ හතර ලියා ගන්න. රෝමන් ඉලක්කම් දාන්න 1 2 3 4 කියලා. රෝමන් ඉලක්කම් දාලා මේ හතර ලියන්න. ලියා ගන්න එක උදාහරණයක් වියදම් 3 වෙනත් වියදම් 4 මූල්‍ය වියදම්. ඉතින් මේ වියදම් ගත්තොත් එහෙම උදාහරණයක් මේ වියදම් ගත්තොත් එහෙම ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඔව් පුතේ කවිදු. සර් අර ගානින් දැන් පිටු කීයක් තියන්න ඕනද ඉස්සරහට? අපි ගාන හදපු තැන ඉඳන්ද? ඔව් සර්. පුතේ කොච්චර ඉඩ ප්‍රමාණයක් ගිහින් තියෙනවද? නිර්මාණي පිටු භාගයයි සර්. පිටු භාගයනේ. කවිද පිටු භාගය පුතේ. ආ සර්. පිටු භාගය තියාගන්න පුතේ මම වීඩියෝ එක දාන්නම් ඒක බලලා ඒක ටික තියාගන්න. මගේ අර ටික. ආ සර්. හරි. බෙදා හැරීමේ වියදම්. අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයේ භාණ්ඩ විකිණීම බෙදා හැරීම කියලා කියන්නේ පුතේ තොග වෙලෙන්දන්ට සිල්ලර වෙලෙන්දන්ට හෝ පාරිභෝගිකයා වෙත භාණ්ඩය ලබා දීම සඳහා කරන වියදම් සහ ප්‍රචාරණය ප්‍රවර්ධනය කියන මෙන්න මේ කාර්යයන් තුන සඳහා දරන වියදම් අපි සියල්ලම ගන්නවා බෙදා හැරීමේ වියදම් ඇතුළත. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම විකිණීම කියලා ගත්තොත් විකිණීමට අදාළ වියදම් විකුණුම් සේවකීන්ගේ වැටුප් අපේ විකිණීම සඳහා යම් කිසි ස්ථානයක් තියෙනවා නම් ඒ ස්ථානයට ගෙවන කුලිය ඔය ඇතුළු විකිණීමට අදාළව දරන සියලු වියදම් ටික අපි බෙදා හැරීමේ වියදම් වලට ගන්න. ඊළඟට බෙදා හැරීමට අදාළ වියදම්. ඒතර මෝටර රථයක් සඳහා අපි යම් කිසි වියදමක් දරනවා නම් ඒ වගේ මේකේ රියදුරෙක් වැටුප් ගෙවනවා නම් ඊට පස්සේ රථයේ ෂය වෙන වටිනාකම මේ වගේ දේවල් අපි බෙදා හැරීමේ වියදම් වලට ගන්න. ඒතර ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය සඳහා දරන සියලු වියදම් අපි බෙදා හැරීමේ වියදම් වලට ගන්න. හරි අපි ලියමු පුතේ. පළවෙනි එක මාතෘකා විදිහට ලියන්න බෙදා හැරීමේ වියදම්.
රෝමානි ඉලක්කම් එක දාලා ලියන්න බෙදා හැරීමේ වියදම. රෝමානි ඉලක්කම් එක දාලා ලියන්න බෙදා හැරීමේ වියදම. අපි ඒකට ඡේදයක් විදිහට ලියමු. ඡේදයක් විදිහට ලියන්න. පුතේ කළු පැන් වල ඡේදයක් විදිහට ලියමු. භාණ්ඩ විකිණීම බෙදා හැරීම භාණ්ඩ විකිණීම කමාවක් බෙදා හැරීම හා ප්‍රචාරණය හරහටිරස් ප්‍රවර්ධනය සඳහා දරන ප්‍රචාරණය හරහටිරස් ප්‍රවර්ධනය සඳහා දරන සියලු වියදම් නිල් පැන් වල ලියමු. සියලු වියදම් බෙදා හැරීමේ වියදම් ලෙස හඳුන්වයි. බෙදා හැරීමේ වියදම් ලෙස ඒකටම ලියමු පුතේ. නිල් පැන් ලියන්න. භාණ්ඩ විකිණීමේ ක්‍රියාවලිය තුළ දරන සියලු වියදම් කමාව පාරිභෝගිකයන්ට හෝ ව්‍යාපාරිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා දරන වියදම් කමාව සියලුම ප්‍රවර්ධන කාර්යයන් සඳහා දරන වියදම් මෙම වියදම් වර්ගීකරණයට මෙම වියදම් වර්ගයට ඇතුළත් විය යුතුය. හරිද පුතේ?
හරි මෙම වියදම් වර්ගයට සුලත් විය යුතුය. පුතේ අපි උදාහරණ ලියමු මොනවද උදාහරණ තියෙන්නේ කියන්න බලන්න. අපි ලියපුවා කියන්න පුළුවන්. උදාහරණ මොනවද කියන්න බලන්න. කවුද? ව්‍යාපාරයක බෙදා හැරීමේ වියදම් වල අපිට ගන්න පුළුවන් වියදම් මොනවද? කවුද? නිර්මාණි, පූර්ණිමා, සනජි, පසින්දු කියන්න බලන්න පුතේ. දුන්වට්ටම් දුන්වට්ටම් තව රාතශය මම ගන්නම් අපි ඊළඟට ඒක කතා කරනවා. රාතශය ඒ වගේම බොල්න අය මේ දෙක ගැන කතා කරන පුතේ ඉදිරියේදී බොල්න අය කියලා කියන්නේ අපි ණයට විකුණුවාට පස්සේ ඒක හම්බ වෙන්නේ නැත්නම් නැවත අපි ඒකට කියනවා බොල්න අය කියලා. බොල්න අය තමයි ගෙන යාමේ බොල්න අය කුලි ගෙන යාමේ කුලී විකුණුම් සේවක වැටුප් ප්‍රචාරණය හරි ඔය ටික ලියන්න පුතේ උදාහරණ දෙක ගන්න. ඊළඟ තව ගන්න පුළුවන් ගෙවූ කොමිස් අපි විකුණුම් වෙනුවට කොමිස් කියවලා තියෙනවානේ. ඔය තුනට බෙදන්නේ ලියාගන්නේ. මොකද පුතේ? කවුද? ඔය වගේ සර් තුනට බෙදන්නේ ලියාගන්නේ. ඔය උදාහරණ කියලා ලියලා මේ ටික ලියන්න පුතේ.